සුබ දවසක් වේවා දුවල පුතාලා හැමෝටම. අද අපි කතා කරන්නේ grade 9 වල පළවෙනි පාඩමේ දෙවෙනි chapter එක. අපි කතා කරේ පරිගණකවල පිරිවිතර සැකසීම. එතකොට අපි පළවෙනි කොටසේදී ඒ කොටස සාකච්ඡා කරලා කතා කරලා අපි එනවා ඊළඟට පරිගණක සංරචක වලට. දැන් මෙතන පින්තූරේ ඔයාලට පුතේ පෙන්නලා තින්නේ CPU එකක්. නැත්තම් කම්පියුටර් එකේ තියෙන මොළය brain එක විදියට අපි සලකන්නේ CPU එක. CPU means central processing unit. මධ්‍ය සැකසුම් එකකය. ඒතර මේකේ තමයි පරිගණකයේ තියෙන ගණිතමය හා තාර්කික ඒකකය ක්‍රියාත්මක වෙන්නේ. මේ තුල තමයි ඒක තියෙන්නේ. එහෙනම් මේ CPU එක ප්‍රධාන කොටස් තුනකට වෙන් කරනවා. මතක රෙජිස්ටරය, පාලන ඒකකය සහ අංක ගණිතමය සහ තාර්කික ඒකකය. memory registers, control unit, arithmetic and logical unit කියලා. දැන් මෙතන දෙපැත්තෙන් පෙන්නලා තිනවා ආදාන ඒකකය, ප්‍රතිදාන ඒකකය, input සහ output කියන කාරණාව. එහෙනම් processor එක කොටස් තුනයි: memory registers, control unit, arithmetic and logical unit. Right. එහෙනම් අපි බලමු මොනවාද මේ පරිගණක සංරචක කියලා. input unit. මෙම ඒකකය සමන්විත වන්නේ පරිගණකයට දත්ත ඇතුළත් කරන උපාංග පිළිබඳවයි. මෙදී පරිශීලකයා හා පරිගණකයා අතර සම්බන්ධතාවයක් දක්වයි. input unit නැත්නම් input devices. නැත්නම් data input. This unit contain devices with the help of which we enter data into the computer. This unit create a link between the user and the computer. එතකොට අපි පරිගණකයට මොනවා හරි data එකක් ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි පාවිච්චි කරන්නේ input devices. එතකොට මේ data එක සකස් කරනවා නම් අපි processor එක පාවිච්චි කරනවා. මේ සකස් කරපු data එක එහෙම නැත්නම් අපි සකස් කරපු data එකට කියනවා information එකක් කියලා. process data, it is called information. මේ information එකක් එළියට ගන්න පාවිච්චි කරන devices වලට අපි කියනවා output devices. Right. Central processing unit නැත්නම් CPU එක එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකයේ පරිගණකයේ මොළය ලෙස සැලකිය හැකි. මධ්‍ය සැකසුම් ඒකකය මගින් සෑම ආකාරයෙන්ම දත්ත සැකසුම් ක්‍රියාවලියක් සම්පූර්ණ කරයි. එමගින් දත්ත ආයතනයේ අතරමැදි ප්‍රතිඵල ලබා දීම සහ උපදෙස් මාලා සැකසීම සිදු කරයි. ඒතර මුළු කම්පියුටර් එකේම තියෙන processing device එක තමයි CPU කියලා කියන්නේ. CPU එකට මොනවා හරි data එකක් හෝ information එකක්, instruction එකක් දුන්නාම ඒක යා process කරලා අපිට output එකක්, result එකක් අරගෙන දෙනවා. එහෙනම් අපි දන්නවා data processing system එකක මොනවද ප්‍රධාන කොටස් දෙක? input, processing සහ output කියන එක. එහෙනම් මේ processing part එකට තමයි CPU එක ඇතුළත් වෙන්නේ. CPU එකේදී තමයි data එකක් process කරලා information එකක් බවට පත් කරන්නේ. මධ්‍ය සැකසුම් ඒකකයේ සමන්විත වන සංරචක තුන ලියා දක්වන්න. Write down the three components that make up the central processing unit. Right. එහෙනම් අපි කලිනුත් කිව්වා processor එක ප්‍රධාන කොටස් තුනයි. මෙතන ALU, memory unit, control unit. එහෙම නැත්නම් memory unit, control unit and arithmetic and logical unit කියලා. අංක ගණිතමය හා තාර්කික ඒකකය, මතක රෙජිස්ටරය, පාලන ඒකකය. ඒතර මෙන්න මේ විදියට පුතේ CPU එක ප්‍රධාන කොටස් තුනකට වෙන් වෙනවා. එහෙම නැත්නම් ප්‍රධාන කොටස් තුනක් මේ CPU එක ඇතුලේ තියෙනවා. ඒ තුනෙන් කාර්යයන් තුනක් තමයි වෙන්නේ. ඉතින් මේක O level A level වෙනකම්ම මේ විදියට තමයි
අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒක නිසා මේ මුල් කාලෙදීම අපි මේක හරියට තේරුම් ගත්තාම අපිට ලේසි වෙනවා ඉස්සරහට යද්දී. output unit එහෙම නැත්නම් ප්‍රතිදාන එකක. පරිගණකයෙන් සකස් කරනු ලබන තොරතුරු ලබා දෙන්නේ ප්‍රතිදාන උපාංග වලිනි. මේදී පරිශීලකයා හා පරිගණකයා අතර සම්බන්ධතාවයක් දක්වයි. The information processed by the computer is provided by the output devices. It shows the connection between the user and the computer. ඉතින් මොනවා හරි data එකක් input කරත් user සහ පරිගණකයා අතර සම්බන්ධයක් තියෙනවා. data information එකක් output වුණත් user කෙනෙක් සහ computer එක අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට input සහ output devices පාවිච්චි කරලා තමයි අපි computer එකට යමක් input කරන්නේ. ඒ සඳහා input devices පාවිච්චි කරනවා. සකස් කිරීම සඳහා processing devices පාවිච්චි කරනවා. ගබඩා කරන්න ඕන නම් storage devices පාවිච්චි කරනවා. output එකක් විදිහට මේ information එක එළියට ගන්න නම් අපි output devices පාවිච්චි කරනවා. ඒතකොට අපි සාමාන්‍යයෙන් සරල උදාහරණයක් ගත්තොත් input devices වලට මොනවද අයිති වෙන්නේ? keyboard එක, mouse එක, scanner එක. ඒතර මෙන්න මේ වගේ devices තමයි අපි input devices විදිහට ගන්න. output devices විදිහට මොනවද සලකන්නේ? printer එක, monitor එක. හොඳට මතක තියාගන්න පුතේ monitor එක input device එකක් වගේම output device එකකුත් වෙනවා. data එකක් input කරද්දී අපි බලන්නේ monitor එකෙන් data එක process කරලා ඉවරලා output එක result එකක් ගන්න කලින් බලන්නේත් monitor එකේ. ඒතකොට output devices විදියට speaker එක, printer එක. ඒතර මෙන්න මේ වගේ දේවල් අපි devices for an example for the output devices. right. එහෙනම් අපි දැන් ඔයාලා හොඳට දන්නවා මොනවද input device, මොනවද processing device සහ මොනවද output devices කියලා. හරි. දැන් මෙන්න මෙතන මේ පින්තූරේ අපිට පෙන්නලා තිනවා hard disk, microphone, printer, keyboard, flash drive, mouse, speaker, monitor. ඒතර මේ image එකේදී අපිට input device වලට ගන්න පුළුවන් මොනවාද? keyboard එක ගන්න පුළුවන්, mouse එක ගන්න පුළුවන්, monitor එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මොනවාද output device වලට ගන්න පුළුවන් වෙන්නේ? speaker එක ගන්න පුළුවන්, printer එක ගන්න පුළුවන්. microphone එක input device එක. ඊට අමතරව අපිට තව තියෙනවා hard disk, optical disk සහ flash drive. ඒතර මේ තුන අපිට පාවිච්චි කරන්නේ අපි data store කරන්න. යම්කිසි information එකක් එහෙම නැත්නම් data එකක් ගබඩා කරලා තියාගන්න තමයි storage devices පාවිච්චි කරන්නේ. එහෙනම් ඒ අනුව hard disk එක, pen drive එක, CD එකක්, DVD එකක් මේ වගේ media එකක් පාවිච්චි කරන්නේ data store කරන්න. එහෙනම් මෙතන input device, output device වගේම storage device දක්වලා තියෙනවා. ඉහත රූපයේ දැක්වෙන පර්යන්ත උපාංග ආදාන, ප්‍රතිදාන සහ ආචයන ලෙස වර්ග කර පහත වගුව සම්පූර්ණ කරන්න. Type the terminal devices shown the figure above as input, output and storage and complete the table below. right. එහෙනම් ඔබට පේනවා input device category එක යටතේ, output device category යටතේ, storage device category යටතේ මොනවාද දක්වලා තියෙන්නේ කියලා. පහතින් පෙන්නලා තියෙනවා ස්පර්ශක තීරය දත් ඇතුළත් කිරීමට මෙන්ම තොරතුරු ප්‍රතිදානය කරන සංදර්ශකයක් ලෙසද භාවිතා කළ හැකිය. The touch screen can be used to enter data as well as to display informations. right. එහෙනම් input device වල මොනවද අයිති වෙන්නේ? keyboard, mouse, microphone. output device වලට monitor, printer and speaker. දැන් touch screen එක මම කිව්වා input වගේම output device කියන category දෙකටම අයිති වෙනවා කියලා. ඊට අමතරව storage devices වලට මොනවද අයිති වෙන්නේ? hard disk, optical disk, flash drive, tape drive. හොඳයි. එහෙනම් පුතාලට මේ විදියට input, output, processing, storage devices වෙන් කර ගන්න පුළුවන් වෙනවා.
identifications of specifications පිරිවිතර බලමු මොනවද මේ සිංහල වචන පොඩි නුහුරු ගතියක් තියෙනවා ඉංග්‍රීසි වචන වලට අපි දැන් ටිකක් හුරු වෙලා තියෙන නිසා ඒක නිසා ඉංග්‍රීසි words හැමතිස්සෙම පාවිච්චි කරන එක හොඳයි ඉස්සරහට ඔයාලට සිංහල ඇතරම කම්පියුටර් සයන්ස් වල සිංහල පාවිච්චි වෙන ගොඩක් අඩුවෙන් අපි ටෙක්නොලොජි එක ඇඩ්වාන්ස් වෙනවත් එක්කම ඉංග්‍රීසි words වලට හුරු වුණාට පස්සේ අපිට ලේසි මේක තේරුම් ගන්න, අයිඩෙන්ටිෆයි කරගන්න, අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ලේසි වෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති පිරිවිතර හඳුනා ගැනීම කියනට වඩා identifications of specifications කියවම specifications කියවම අපිට තේරෙනවා මොනවද මේ specifications කියන්නේ කියලා. right සිංහලෙම දාලා තිනවා එනම් භාණ්ඩයක් සතු තාක්ෂණික විස්තරයක් වේ. specification එකක් තාක්ෂණික විස්තරයක්. that is a technical description of a product. භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර එහි ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව සහ එහි පොදු ලක්ෂණ මෙමගින් දැක්වේ. This show the quality and quantity of a product and its general characteristics before purchasing it. නිදසුනක් ලෙස අභ්‍යාස පොතක දිග, පළල, කොළවල ඝනකම හා වර්ගය මගින් එහි මූලික පිරිවිතර දැක්විය හැකියි. For example, the basic specifications of an exercise book are the length, width, thickness and type of the leaf. එනම් පහලින් පෙන්නලා තිනවා අභ්‍යාස පොතක මූලික පිරිවිතර දිග 210 මිලිමීටර්, පළල 148 මිලිමීටර්, පිටු ගණන 40යි, කොළ එක ඝනකම 60 GSM 60 GSM, වර්ගය තනි රූල්. ඒතර මේකෙන් අදහස් කරන්නේ අපි මේ සිලබස් එකට අනුව යන නිසා සිලබස් එකෙන් විභාගයට ප්‍රශ්න හැදෙනවා කියලා අපි අදහස් කරන නිසා අපි ඉතින් එහාට ගොඩක් කතා කරොත් ඔයාලට වෙන වෙන එක්සැම්පල්ස් මේකට ගන්න පුළුවන්. නමුත් අපි සිලබස් එක ගයිඩ්ලයින් එක විදිහට තියාගෙන අපි යමු. එතකොට ඔයාලට මේක පාඩම් කරගන්න ඉදි ලේසි වෙනවා. The specifications of an workbook have the same specification as a computer. එහෙනම් මේ workbook එකක මොන හරි අපි textbook එක අපි ලියන්න ගන්න පොතක තියෙන ස්පෙસિෆිකේෂන්ස් වගේම කම්පියුටර් එකක් ගන්න ගියාම අපි කම්පියුටර් එකේ තියෙන ස්පෙસિෆිකේෂන්ස් උත් බලනවා. ප්‍රොසෙසර් එක මොකක්ද, RAM එක මොකක්ද, hard disk එක මොකක්ද, විශේෂයෙන් VGA කාඩ් එකක් තියෙනවා නම් VGA RAM එක මොකක්ද? මේක බලන්නේ අපේ අවශ්‍යතාවයට අනුව මේක ගැලපෙනවද කියලා චෙක් කරලා බලනවා. මොබයිල් ෆෝන් එකක් ගන්න ගියත් එහෙමයි නේද? අපි බලනවා නේද? කැමරා එක කොහමද, RAM එක කොහමද, ප්‍රොසෙසර් එක මොකක්ද, ස්ටෝරේජ් කැපැසිටි එක මොකක්ද? මෙන්න මේ විදියට. මේවට අපි කියන්නේ ස්පෙસિෆිකේෂන්ස්. ස්පෙસિෆිකේෂන්ස්. ඊට පස්සේ අපි මේවා කම්පෙයාර් කරනවා. බ්‍රෑන්ඩ් එකක් තවත් බ්‍රෑන්ඩ් එකක් එක්ක. අපි Samsung එක, Huawei එකත් එක්ක, එක Nokia එකත් එක්ක, තව Xiaomi එකත් එක්ක. ඒතර මෙන්න මේ විදියට අපි කම්පෙයාර් කරලා බලලා අපිට දරන්න පුළුවන් මුදලකට ගොඩාක් ෆීචර්ස් තියෙන නේද? ඩියුරබිලිටි එක. ඊළඟට වොරන්ටි එක. ඒ ගැන හිතලා ඊළඟට ඊට අමතරව අපි පාවිච්චි කරන අයගෙනුත් විස්තර අහන කොහොමද මේ ෆෝන් එක කියලානේ. ඒතර මෙන්න මේවා තමයි ස්පෙસિෆිකේෂන්ස් කියලා කියන්නේ දෙයක් අපි භාණ්ඩයක් මිලදී ගන්න කලින්. ඉතින් කම්පියුටර් එකත් අපි මේ දේවල් මේ විදිහටම බලනවා. අපි බලමු මොනවද මේ ස්පෙસિෆිකේෂන්ස් කියලා. right. පුද්ගල අවශ්‍යතාවයට අනුව පිරිවිතර වෙනස් වීම. Changes in specifications to suit individual needs. අපි පුද්ගලයෙක්ගෙන් පුද්ගලයට කෙරෙන කාර්යයන් අනුව විශේෂයෙන් අපිට පුද්ගලයෙකුටත් වඩා අපිට කරන්න තියෙන වැඩ අපි මොකටද මේක පාවිච්චි කරන්නේ? මේ කම්පියුටර් එක පාවිච්චි කරලා අපි මොකක්ද කරන්නේ? අපි ඔෆිස් පැකේජ් එකද කරන්නේ? එහෙම නැත්නම් අපි මේක ගන්නේ O level ICT කරන්නද? එහෙම නැත්නම් අපි මේක ගන්නේ A level ICT වලටද? එහෙම නැත්නම් අපි වෙන මොනවා හරි වීඩියෝ එඩිටින් වලටද? එහෙම නැත්නම් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලටද? මෙන්න මේ විදියට අපි මොන පර්පස් එකටද, මොන අරමුණකටද, මොන රික්වයර්මන්ට් එකකටද අපි මේක ගන්නෙ? එහෙනම් ඒ අවශ්‍යතාවය අනුව අපිට කරන්න තියෙන වැඩේ අනුව කම්පියුටර් එකේ තියෙන performance දැන් ස්පෙસિෆිකේෂන්ස් වෙනස් වෙනවා. right. සිසුන් දෙදෙනෙකු විෂය අවශ්‍යතා අනුව පොත් දෙකක් මිලදී ගැනීමේ අවස්ථාවක් සැලකුම්. නිදසුනක් ලෙස ගණිතය විෂය සඳහා කොට්ටුල් අභ්‍යාස පොතක්ද
චිත්‍ර විෂය සඳහා විශාල ප්‍රමාණයේ චිත්‍ර අඳින පොතක්ද මිලදී ගැනීමේදී එවැනි පොත්වල පිරිවිතර සඳහා උදාහරණ පහත දැක්වේ. Consider the possibility of two students purchasing two books according to their subject requirements. For an example, the following is a description of the specification of such books when buying a book, an exercise books for mathematics and a large drawing book for the subject of art. Right. එහෙනම් අපි මේක තේරෙනවා අභ්‍යාස පොතක පිරිවිතර චිත්‍ර පොතක මූලික පිරිවිතර පුද්ගල අවශ්‍යතාවය අනුව පිරිවිතර වෙනස් කරන විට ඒට සාපේක්ෂව මිලද වෙනස් විය හැකිය. When the specification is changed according to the individual need, the price may change. ඒක අපි සාමාන්‍ය දෙයක්. අපේ අවශ්‍යතාවය අනුව මිල වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට අපි සාමාන්‍ය Word Excel වල වගේ වැඩ ටිකක් නම් කරගන්න තියෙන්නේ අපිට අපි ගන්න කම්පියුටර් එක අපිට බොහොම සරල සාමාන්‍ය කම්පියුටර් එකක් ගන්න පුළුවන්. මිලෙන් ටිකක් අඩුයි. නමුත් අපිට වීඩියෝ එඩිටිං වගේ කරනවා නම් හොඳ මොනිටර්ස්, හොඳ ස්පීඩ් කම්පියුටර්ස්, ප්‍රොසෙසිං ස්පීඩ් එකක් තියෙන්න ඕන, ස්ටක් වෙන්න බෑ. ඒතර මේකේ ස්පෙસિෆිකේෂන්ස් වෙනස් වෙනවා. එතකොට ප්‍රයිස් එකත් ගොඩක් වැඩි වෙනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට දැන් අපේ රටේ ගත්තාම මේක පොඩක් වෙනස්. වෙන රටකට වඩා. දැන් අපි පුංචි දෙයක් අපිට කරන්න තියෙන්නේ අපි ගන්නේ උනාට ලැප්ටොප් එකක්. රුපියල් 80000ක් 90000ක් 1.10ක් විතර දීලා ඒකත් ගන්න ගෙවන්න. නේද? රුපියල් 10000ක් විතර මාසෙට ගෙවාගෙන යනවා. ඉතින් ඇත්තටම එහෙම අරගෙන අපි ඒකේ රුපියල් 1000කවත් වැඩක් කරන්නේ නේ. අරගෙන පොඩ්ඩක් ගේම් එකක් ගන්න ওই පැත්තකින් තියෙනවා. එහෙම නෙමෙයි අපිට ඇත්තටම රුපියල් මේ 20000කට විතර 25000කට වඩා අඩුවෙන් අපිට කම්පියුටර් එකක් අරන් අපේ වැඩ ටික කරගන්නත් පුළුවන්. ඉතින් මේ අවශ්‍යතාවය අපි තේරුම් ගන්න ඕන. මොකද අපි ගොඩක් සල්ලි තියෙන රටක් නෙමෙයි. සල්ලි තිබුණත් අපි අපේ අවශ්‍යතාවයට අනුව භාණ්ඩ තෝරගත්තොත් අපිට ජීවිතේ ගොඩක් ලේසි වෙනවා, සරල වෙනවා, සහ අපිට පහසුවෙන් ඒක කරන්න පුළුවන් වෙනවා. රයිට්. එහෙනම් අපි යමු ඊගාව ස්ලයිඩ් එකට. ඉහත ආකාරයට පුද්ගල අවශ්‍යතාවට අනුව පිරිවිතර වෙනස් වනාසේම එක් පුද්ගලයා පරිගණක යොදා ගන්නා කාර්ය අනුවද භාවිත කළ යුතු පරිගණකයේ පිරිවිතර වෙනස් වේ. As the specification varies according to the individual requirements, the specification of the computer to be used vary according to the type of work the individual uses. පරිශීලක අවශ්‍යතාවය මත පරිගණකයක් තෝරා ගැනීමේදී එහි පිරිවිතර සඳහා ඇතුළත් විය යුතු වැදගත් කොටස් කිහිපයක් පහත දක්වා ඇත. The following are some of the important components to choose from when choosing a computer based on user requirements. Right. එහෙනම් අපි අර කතා කරපු කාරණාවම තමයි මෙතනත් සටහන් කරලා තියෙන්නේ. රයිට් අපි බලමු මේ මොනවද කියලා. ප්‍රොසෙසර් එක ඉතාම වැදගත් පාර්ට් එක තමයි කම්පියුටර් එකක් ගන්න යද්දී කම්පියුටර් ස්පෙસિෆිකේෂන්ස් වල ප්‍රොසෙසර් එක. මිනිසා යනු සියලු ජීවීන් අතරින් බුද්ධිමත්ම ජීවියා වේ. මිනිසා විසින් ගනු ලබන බොහෝ තීරණ සඳහා මෙන්ම කරනු ලබන බොහෝ ක්‍රියා සඳහා මිනිස් මොළය සම්බන්ධ වේ. තවද මිනිස් මොළය වෙත ලැබෙන සෑම ආවේදනයක්ම ඊටාම වේගයෙන් හැසිරීමේ හැකියාවයට පවතී. රයිට්. එහෙනම් අපි දන්න අපේ බ්‍රේන් එක ගැන අපේ මොළය නේද? ඒක අපේ ශරීරයේ ඉහළින්ම පිහිටලා තියෙන්නේ. ඇයි ඒ? ඒක බුද්ධිමත්ම අවයවය. ඒතර ඒකට තමයි වැඩිම ආරක්ෂාවක් දීලා තියෙන්නේ. ඒක උඩින් ලොකු නේද? කට්ටක් තියෙනවා. නේද? ලොකු ඝන කට්ටකින් තමයි අපේ බ්‍රේන් එක වැහිලා තියෙන්නේ. ඉහළම තැන තමයි තියෙන්නේ. ඒක විශාල මුළු ශරීරයේ වැදගත්ම කොටස විදිහට තමයි සබා දහමෙනුත් අපේ බ්‍රේන් එක සලකන්නේ. ඒ නිසා විශාල ආරක්ෂාවක් ඒකට ලබා දීලා තියෙනවා. එමෙන්න පරිගණකයට සකසනය වැදගත්ම එකකයේ වේ. සකසනය මගින් දත සැකසීමේ කාර්ය වේගවත්ව සිදු කරනු ලැබේ. මේ නිසා පරිගණකයේ මොළය ලෙස සකසනය මධ්‍ය සැකසුම එකකය. එම නැත්නම් Central Processing Unit CPU හඳුන්වනු ලබයි. The processor is also the most important component of a computer. The processor speed up the data process
This is why they process central processing unit is called the brain of the computer. This is why the processor is called the brain of the computer. CPU means central processing unit. Right. එහෙනම් පුතේ අපි ඊළඟ chapter එකකින් තවත් ස්පෙસિෆිකේෂන්ස් මොනවාද කියලා කතා කරමු කම්පියුටර් එකක් ගන්න යද්දි බලන්න අවශ්‍ය කරන. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. පරිස්සමින් ඉන්න.